නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ ධර්ම දානය සිද්ධ කරන්නේ තමන්ගේ පළමුවෙනි වසරක් සම්පූර්ණ වූ විවාහ සංවත්සරය නිමිති කරගෙන පින්වන්ත දෙපළක් විසින්. විවාහ වෙලා වර්ෂයක් ගත වෙන දිනෙහි මේ විදිහේ උතුම් ධර්ම දානමය පිනක් ඒ විවාහ සංවත්සරයේ අනුස්මරණය කිරීම ලෙස සිදු කර යුතුයි කියලා ඒ පින්වතුන්ලා කල්පනා කළා. ඉතින් ඒ නිසා අද මේ සිදු කරන ධර්ම දේශනාවේදී මා කල්පනා කළා යුග ජීවිත ගත කරන හැමෝටම වැදගත් වෙන උතුම් ධර්මයක් කියා දෙන්න ඕන කියලා. යුග ජීවිතයක් ගත කිරීම ගත්තාම යුග ජීවිතයක් සාර්ථකව ගත වෙන්න ලොකු වගකීමක්, ලොකු බරක් ඒ යුග ජීවිතයේ ස්ත්‍රිය විසින් දරනවා. එහෙම නැත්නම් බිරිඳ විසින් දරනවා. බිරිඳකගේ තියෙන ඉවසිලිවන්තකම, බිරිඳකගේ තියෙන කැපකිරීම, බිරිඳකගේ තියෙන බර උසුලන ගතිය නිසා විවාහ ජීවිත ගොඩාක් සාර්ථක වෙනවා. විවාහ ජීවිත ගත්තහම පින්වතුනි, යුග ජීවිත ගොඩාක් සාර්ථක යුග ජීවිතවල සාර්ථකත්වයට මූලිකම හේතුවක් වෙලා තියෙනවා ස්ත්‍රියගේ කැපකිරීම, බිරිඳගේ කැපකිරීම. ගොඩාක් ගුණ සම්පන්න යහපත් බිරිඳක් ලැබුණොතින් යම් ස්වාමි පුරුෂයෙකුට ඒ විවාහ ජීවිතේ ගොඩාක් සාර්ථකයි. වේදනා අඩුයි, වෙහෙස අඩුයි, ප්‍රශ්න අඩුව ගත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිතවල ගත්තහම පින්වතුනි, පවුල් සංස්ථාවේ ලොකු බරක් උසුලන්නේ පවුල් සංස්ථාවේ අම්මානේ. අම්මා තමයි සෑහෙන බරක් උසුලන කෙනා බවට පත් වෙන්නේ. එතකොට ඒ අම්මා යම් ගුණ සම්පන්න භාවයකින්, ඉවසිලි භාවවන්ත භාවයකින් යුක්ත නම් ඒ පවුලටම සැප උපදිනවා. ඉතින් ඒ නිසා අද මේ ඉගෙන ගන්න ධර්මය විශේෂයෙන් ස්ත්‍රීන්ට ගොඩාක් වැදගත් එකක්. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම සුන්දර ධර්මයක් අද අපි අහන්නේ. බුද්ධිමත් කාන්තාවකට, බුද්ධිමත් ස්ත්‍රියකට තමන්ගේ ජීවිතයේ ගුණ සම්පatti ගොඩාක් වැඩි කරගන්න අද මේ ඉගෙන ගන්න ධර්මය ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා. ස්ත්‍රියව කියන්නේ ලස්සන මලක් නම්, ස්ත්‍රියව කියන්නේ මලක් වගේ නම්, ඒ ස්ත්‍රියව කියන මල සුවඳවත් වෙන්නේ ගුණ ධර්මයන්ගෙන්. ගුණ ධර්ම වලින් සුවඳවත් වුණොත් එහෙම ඒ සුවඳ තියෙන මල හැමෝටම ප්‍රිය වෙනවා.
සුවඳ තියෙන මලට ගොඩාක් ලස්සන නැති වුණත් මේ ලෝකේ විශේෂත්වයක් පූජනීයත්වයක් ලැබෙනවා. මලක් ගොඩාක් ලස්සන වුණත් ඒ මලේ සුවඳ නැත්තම් ඒ මලට වැඩිය පිරිස ප්‍රිය නැහැ. ඒ මල මේ සමාජය තුළ පිදුම් ලැබීමක් ඒ මලට උසස් තත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ මලේ සුවඳ නැති නිසා. ඒ වගේ ස්ත්‍රිය වුණත් ලස්සන වුණාට හැඩකාර වුණාට ගුණ නැත්තම් ගුණධර්ම නැත්තම් ඒ ස්ත්‍රී පිදුම් ලබන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ගොඩාක් වැදගත් එක ගුණධර්ම. ඉතින් ගුණධර්ම ගැනයි අද අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන පින්වතුන්ලාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද තමන්ගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන මේ ධර්ම දාණය සිදු කිරීම හේතු කරගෙන තව බොහෝ දෙනෙකුගේ යුග ජීවිත ලස්සන වේවි. අද දේශනාවට දායකත්ව දරන්නේ දකුණු කොරියාවේ සේවය කරන අංක 57 තිස්පනීපුර තඹුත්තේගම යන ලිපිනේ පදිංචි පින්වත් NYM සුපුන් මදුරංග ජයරත්න මහත්මයාත් MMUG ප්‍රබෝධිනී තනෝජා හේරත් මහත්මියත් යන ඒ පින්වන්ත දෙපළ විසින්. පින්වතුනි, තිලෝගුරු අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේව නිරතුරු සමීපයෙන්ම ඇසුරු කරපු මේ බුද්ධ ශාසනයේ අසිරිමත් උපාසක රත්නයක් උපාසක පියුමක්නේ අනාථපිණ්ඩික මහා සිටුවරයා. ඉතින් මේ සිදුවීම වෙන කාලෙත් බුදුරජාණන් වහන්සේ දහම්චාරිකාවේ නොවැඩ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ හිටියා. ඉතින් අනාථපිණ්ඩික සිටුවරයා භාග්‍යතුන් වහන්සේට එදා දානෙට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අනාථපිණ්ඩික මහසිටුතුමාගේ නිවසේ දානෙට වැඩම කළා. මහසිටුතුමා ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට එදා දම්පැන් පිළිගන්නලා දානෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් දහම් කතාවක් ශ්‍රවණය කරන්නට බොහොම පිළිවෙලකට සකස් කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනාව ආරම්භ කරලා වැඩි වෙලාවක් ගියේ නෑ. මේ සිටු මන්දිරයේ පිටිපස්සට වෙන්න මහා කාලගෝට්ටියක් ඇහෙනවා. මහා සද්දයක්. කවුරු හරි ගෝඩනාඩු කරනවා. උස් හඬින් මහා හඬින් කතා කරනවා ඇහුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නැවැත්තුවා. නවත්තලා අපේ මහා සිටුතුමාගෙන් අහනවා, ඈ උපාසක, මොකක්ද මේ මහා කෝලාහලේ? මොකද මේ මන්දිරය ඇතුලින් ඇහෙන මහා ගෝරනාඩුව? එතකොට සිටුවරයා කිව්වා, අනේ ස්වාමීනි, විසාකා මහෝපාසිකාවගේ බාල නැගණිය ධනංජය සිටුතුමාගේ දියණිය සුජාතා නොවේ අපේ පුත්‍රයාට කැඳාගෙන ආවේ. අපේ පුතා විවාහ වුණේ විසාකා මහ සිටුදුවගේ ඒ නිවසින්. නැගේ නැගණිය ධනංජය සිටුවරයාගේ දියණිය වන සුජාතා තමයි අපේ ගෙදෙට්ට කැඳාගෙන ආවේ ස්වාමීනි. ඒ හරි උඩඟුයි ස්වාමීනි. ඒ හරි උඩඟුයි, අධික මාන්නයකින් යුක්තයි. පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ ස්වාමීනි. ක්‍රෝධ බඳිනවා. හරි සැඩ පරුසයි. කොටින්ම ස්වාමීනි, මේ මගේ මාමාය, මේ නැන්දාය කියලා එහෙමවත් ගානක් නෑනේ. ගෙදර ඉන්න හැමෝමත් එක්කම නිකන් අඩිය හප්පාගෙන යටපත් කරගෙන එහෙම ඉන්න තමයි ආස. ස්වාමීනි සුළු දෙයකටත් ගහනවා බයිනවා. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි කිව්වා. දැන් මේ කවුද කියන්නේ? අනාථපිණ්ඩික මහා සිටුවරයා සෝතාපන්න ශ්‍රාවකයෙක්. මේ බොරුවටම අවල කතා කරනව නෙවෙන්නේ. තියෙනම ස්වභාවය කිව්වේ. තියෙනම ස්වභාවය භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කිව්වා, ස්වාමීනි හරි අමාරුයි, දඩබ්බරයි. ඇගේ හැටි ඔහොම තමයි කිව්වා. ඔය අදත් ඉතින් ස්වාමීනි ඔය වගේ සේවකයෙක්ව අල්ලගෙන ඔය මොකක් හරි රණ්ඩුවක්. ඇයට දානයක් දී ගන්නටවත් සීලයක් ආරක්ෂා කරන්නටවත් එහෙම ස්වාමීනි කිසි ඕනකමක් නැහැ. තෙරුවන් ගැනත් කිසි පැහැදීමක් නැහැ. හැමදාම මේ ගෙදර
ඈ නිසාම රණ්ඩු දැන් ප්‍රශ්න හටගෙන. ඉතින් ස්වාමිනී අපිටත් ඇතැම් වෙලාවකට අපහසුතා ඇති වෙනවා. අපි ඉතින් ඉවසගෙන ඉන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මහසිටුතුමාට කියනවා එහෙනම් උපාසකේ ඈට එන්න කියන්න. මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියට පැමිණෙන්න කියන්න. ඕන් එතකොට මහසිටුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ගේ ඇතුළට ගියා. ගිහිලා හිට සුජාතාට කිව්වා ආන්න දූ ඔයාට බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ඇයට එහෙම කියපු ගමන් ඇයට සංසාරේ පින් තිබුණා. ඈ මෙහිම මේ දඩබ්බර ගතිගුණ තිබ්බාට මොකද ඇයට තිබුණා පිනක්. බුදුරජාණන් වහන්සේ කතා කරනවා කිව්ව ගමන් ඇයට මහා ගෞරවයක්. ඇගේ හද පතුලින්ම හටගත්තා. ඒක සංසාරේ ඇයට තිබුණු විශේෂ පිනක්. ඇය බොහෝම යටහත් පහත් විදිහට බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට පැමිණුණා. පැමිණලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ සුජාතයි මේ රණ්ඩු කළේ ඒවා මේවා මුකුත් ඇහුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ සුජාතාගෙන් අහනවා සුජාතා මේ ලෝකේ පුරුෂයෙකුට භාර්යාවෝ ලැබෙනකොට බිරින්දෑවරු ලැබෙනකොට ඒ බිරින්දෑවරු 7 ගොල්ලක් ඉන්නවා. මේ බිරින්දෑවරු මූලික කාණ්ඩ විදිහට බෙදන්න පුළුවන් 7කට. කාණ්ඩ විදිහට ගත්තොත් එහෙම සියලු බිරින්දෑවරු 7ට කඩන්න පුළුවන්. ඉතින් මේ සුජාතා ඔයා ওই භාර්යාව අතරේ ඔය බිරින්දෑවරු අතරේ කොයි කෙනාද? මූලික බිරින්දෑවරු 7 දෙනාගෙන් ඔයා කවුද? එහෙම ඇහුවා. එතකොට මේ සුජාතා දන්නේ නැහනේ භාර්යාව 7 දෙනා ගැන. සුජාතා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මන් දන්නේ නෑ නොවේ 7 වැදෑරුම් භාර්යාවෝ ගැන. ස්වාමි පුරුෂයෙකුට සිටින ඒ 7 වැදෑරුම් භාර්යාවෝ ගැන කතාව ස්වාමීනි මට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. මං ඒක දැනගන්න කැමතියි. මං ඒක දැනගෙන මගේ ජීවිතය තුළ ඒ සම්බන්ධයෙන් වැටහීමක් ඇති කරගන්න කැමතියි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් සුජාතා හොඳට කන් යමාගෙන අහන්ට මා කියන දේ හොඳට නුවණින් විමසන්ට මං කියලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවලින් තමයි සුජාතාට එදා මේ භාර්යාවරු 7 දෙනා ගැන කියලා දුන්නේ. හරි ලස්සනයි මේ ගාථා. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහොම සුන්දර විදිහට මේ ගාථා පරිවර්තනය කරලා තියෙනවා. බලන්න පළවෙනි භාර්යාව ක්‍රෝධ බඳින සිත් ඇත්ති අනුකම්පාවක් නැති වෙන පිරිමින් ගැන හිතමින් සැමියා ඉක්මවා යන්නි. සැමියා උපයන දේ ගැන කිසි පිරිමැස්මක් නැති හැමතිස්සෙම රණ්ඩුවටම පැටලීගෙන එන්නි. පුරුෂයෙකුට ලැබුණොතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ වධක භාර්යාව කියලයි. ඔන්න පළවෙනි කෙනා කවුද? වධක භාර්යා. ඇගේ ලක්ෂණ මොනවද? ක්‍රෝධ බඳින සිත් ඇත්ති. ඈ ක්‍රෝධේ බැඳ ගන්නවා. අතාරින්නේ. මෙහෙම කිව්වා, මෙහෙම කළා, මෙහෙම හින්ට් ගැහුවා, එහෙම කියලා අල්ල ගන්නවා. අතාරින්නේ. අල්ලාගෙන ඉන්නවා. පැසවනවා. ඕගොල්ලන්ගේ නෑදෑ ගෙදර ගියාට පස්සේ එදා මෙහෙම එකක් කිව්වා. එදා මට මෙහෙමයි හින්ට් එක පාස් කළේ. එහෙම අල්ල ගන්නවා. ඒකට කියනවා ක්‍රෝධ බඳිනවා. බඳිනවා කියලා කියන්නේ ඇයි මේකට? යම් කේන්තියක් හටගත්තොත් ඒක බැඳ ගන්නවා. ඒක නිකන් අර තමන්ගේ ඇඟින් වැටෙයි වගේ ගැට ගහලා තියා ගන්නවා වගේ තමන් ළඟ තියා ගන්නවා. ඒ ස්වභාවය තියෙනවා. ඒක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම තියෙනවා. දැන් යම් ස්ත්‍රියාවකට ක්‍රෝධය හිම තියෙනවා නම් බැඳ ගන්න ස්වභාවයකින් ඒ අනුකම්පා විරහිත නම් ක්‍රෝධය බැඳගත්තට පස්සේ තමන් ක්‍රෝධ කරන කෙනාට කිසි අනුකම්පාවක් නැහැ, කිසි දයාවක් නැහැ. පන්න ගහනවා.
පන්න රිද්දනවා. එක දිගට හින්ට් පාස් කරනවා. එක දිගට කැපිලි දානවා. පුළුවන් අවස්ථාවක් බල ඉන්නවා රිද්දන්න වටන්න. ආන් ඒකට කියනවා අනුකම්පා විරහිත. වෙන පිරිමින් ගැන හිතමින් සැමියා ඉක්මවා යන්නේ. ස්ත්‍රියවකට තියෙන බොහොම ලාමක ගණ එකක් ගැනයි ඔය කිව්වේ. තමන්ට පුරුෂයෙක් සිටියදී වෙනත් පුරුෂයෝ ගැන සිතන්නේ නම් ඒ ස්ත්‍රිය ගාව තියෙන්න ඕන ලස්සන ගුණයක් ඇයට නැහැ. කොච්චර හැඩකාර වුණත් කොච්චර හැඩකාර වුණත් හරියට ඇර සුවඳක් නැති මල වගේ. ස්ත්‍රියකට තියෙන බොහොම උදාර දෙයක් පින්වතුනි. යම් ස්ත්‍රියාවක් බිරිඳක් බවට භාර්යාවක් බවට පත් වුණාට පස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමයි ඇයගේ ලෝකේ ඉන්න එකම පිරිමියා. ඇය වෙන පුරුෂයෝ ගැන හිතන්නේවත් නැහැ. යම් විදිහකින් වෙන පුරුෂයෙක් දැක්කට පස්සේ අපි හිතමු හිත යෑමක්, හිතේ කෙලෙස් ඉපදීමක් වුණා කියලා. ඇය ඉක්මනට අතාරිනවා ඒක. ශකේ මේක ලාමක එකක් නොවේ. මේ මට හටගත්තේ හරි නැති එකක් නේ. මට මේ මාගේම කියලා ස්වාමි පුරුෂයෙක් සිටියේදී මොකද්ද මං මේ වෙන මිනිහෙක් ගැන හිතපු හිතවිල්ල. අන්න එහෙම එයා ඒක තමන්ගේ ජීවිතේ හොඳට පිරිසිදු කරගන්න උත්සුක වෙනවා. ඉතින් මේක මේ භාග්‍යතුන් වහන්සේ මෙහි වදාළේ ස්ත්‍රීන්ට. ඒ නිසා මේ කාරණේ ස්ත්‍රියකගේ ජීවිතේ පාරිශුද්ධ භාවයේ පිණිස මූලික එකක්. ඉතින් පුරුෂයෙකුට මේක තියෙනවා නම් තමන්ගේ ස්වාමී දියණිය එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ සිටියදී වෙන ස්ත්‍රියෝ ගැන හිතකින් හිතන්නේව නැති ස්වභාවයක්. ඒ උදාර පුරුෂයෙක්. ඒ පිරිමියා ඒ සැමියා උදාර කෙනෙක්, උතුම් කෙනෙක්. ඉතින් එහෙම මේවා තේරුම් ගන්න ඕන. සැමියා උපයන දේ ගැන කිසි පිරිමස්මක් නැති ඇයට තමන්ගේ ස්වාමි පුරුෂයා කොච්චර හිම්බත් වෙලා කොච්චර වෙහෙසිලා ධනෙ උපයනවාද කියන එක ගැන වගේ වගක් නැත්තම් ඒවා කිසි පිරිමැස්මකින් තොරව පරිහරණය කරනවා නම් හැම තිස්සෙම රණ්ඩුවටම පැටලීගෙන ඉන්නේ. ඇයට මුකුත් පෙන්නලා දෙන්න බෑ, තීරුම් කරන්න බෑ. රණ්ඩු කෙක්කක් නම් හැම තිස්සෙම එල්ලෙන්න බලාගෙන නම් ඉන්නේ. ආන් ඉබඳු තැනැත්තාට ඉබඳු තැනැත්තියට මොකද්ද කියන්නේ? වදක භාර්යා. ඇතැන් ස්වාමි පුරුෂයන්ට ඕන් ওই જાති භාර්යාවොත් ලැබෙන්නේය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා දෙවෙනි භාර්යා. බොහෝ වෙහෙසගෙන සැමියා ධනය රැස් කරයි නිවසේ. බොරු මායම් පාමින් පැහැර ගනී එය රහසේ. කොපමණ දේ ගෙන දුන්නත් සෑහීමක් නොමැත ඈට. පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ චෝර භාර්යාව කියලයි. ඇතැම් ස්ත්‍රියාවෝ ඉන්නවා කියනවා ස්වාමි පුරුෂයා ගොඩාක් වෙහෙසිලා ධනය හම්බ කරනකොට ඈ කිසිම සැලකිල්ලකින් තොරව ඒ ධනය පැහැර ගන්නවා. ස්වාමි පුරුෂයාට නොකියාම තමන්ගේ පෞද්ගලික පරිහරණ වලට ඒ ධනය හිතුමනාපෙට ගන්නවා. බොරු මායම් පපා ස්වාමි පුරුෂයාගේ ධනය පැහැර අරගන්න කෙනෙක්. කොච්චර දේවල් ඇයට ගෙනත් දුන්නත් ඈ තෘප්තිමත් වෙන්නේ නැතුව යනවා කියනවා. ආන් ඒ જાතියේ බිරින්දෑ කෙනෙක් නම් යම් පුරුෂයෙකුට ලැබී සිටින්නේ ඈව මේ ලෝකේ හඳුන්වනවා චෝර භාර්යා, දෙවෙනි බිරිඳ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තුන්වෙනි භාර්යාවගේ ස්වභාවය. ගෙදර දොරේ කිසිම වැඩක් ඈ කිසි විට නොකරන්නේ. අලසව සිට ඇති පදමට කන්ට බොන්ට ඈ දන්නේ. යටතටගෙන සිය සැමියා ගෙයි වැඩපළ කරගන්නේ. දාසයෙකුට සලකන සේ සැමියා හට සලකන්නේ. පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරිය ඈට කියන්නේ ස්වාමි භාර්යා කියලයි. ඇතැන් ස්ත්‍රියාවෝ ඉන්නවා අන්න එහෙම ගති ලක්ෂණ තියෙන. ඈ ගෙදර දොරේ වැඩවලට
මහන්සි වෙලා කැප වෙලා බර උහුලාගෙන කරන්න ඈ උත්සුක වෙන්නේ. දැන් ඇතැම් වෙලාවට ওই වර්තමානයේ කතා කරනවා ඇහෙනවා හරියට මේ පෞල් ජීවිතය අරගෙන යනකොට දෙන්නාම එක විදිහටම මේ බර අදින්න ඕනේ. එහෙම මේ බිරිඳ කියන කෙනා එයා මේ පුරුෂයාගේ යටතේ ඉඳලා පුරුෂයාට ආවතේව කරගෙන ඉදීමක් නෙමෙයි තියෙන්නේ. මේ වගේ ඔය වගේ නිකන් අර සාමකාමී පෞල් ජීවිතයකට බාධා වන ඔය වගේ කරුණු කාරණා ගොඩාක් වර්තමාන ලෝකයේ උස්සන්ඩින් කතා කරන ආකාරය අපිට නොයෙක් අවස්ථාවල අහන්න ලැබෙනවා. පින්වතුනි, සාමාන්‍යයෙන් යුග ජීවිතයක මම ආරම්භයේදීත් කීවා යුග ජීවිතයක ඒ ජීවිත බරේ වැඩි කොටසක් උහුලන්ට දක්ෂ තැනැත්ති වෙන්නේ ස්ත්‍රියාව. ඇයට ඒ දක්ෂතාවය තිබුණොත් ඒ යුග ජීවිතය ඇත්තෙන්ම සැපසහගතයි. ඒ ජීවිතේ පහසුවෙන් ඒ දෙදෙනාට ගත කරන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් බිරිඳ යම් ආකාරයකින් තමන්ගේ ස්වාමි පුරුෂයාව යටපත් කරගෙන ස්වාමි පුරුෂයාට උස්සඬින් කතා කරලා ස්වාමි පුරුෂයාට තඩිය හප්පගෙන ස්වාමි පුරුෂයාව බය කරගෙන ඉන්න සූදානම් කෙනෙක් නම් ඒකට නම් ආස අන්න එතන අරගල කලකෝලාහලමයි තියෙන්නේ. ඇතැම් වෙලාවට දහම්පද කියලා දුන්නමත් මේ ජාතියේ ස්ත්‍රීන් ඉන්නවනේ. ඒ කියන්නේ මේ ස්වාමි භාර්යා ස්වභාවයට ආසා ස්ත්‍රීන් ඉන්නකොට මේ වගේ ධර්මයක් කියලා දුන්නාත් එයා ඉක්මනට කැළඹෙනවා. එයාට එකපාර මතක් වෙනවා අපේ මේ ස්ත්‍රීන්ට තියෙන යුතුයකම්, මේ ස්ත්‍රීන්ට තියෙන අයිතිවාසිකම් වලට මේ බණපද වලින් හානි වෙනවද කොහෙද? අපි ඒවා කොහොම හරි ලබා ගත යුතුයි. එහෙම කියලා නිකන් ඕන් නැති කල්පනාවලට, අර්ථයක් නැති නිෂ්ඵල කල්පනාවලට ඇයලාගේ හිත යොමු වෙනවා. ඇතැම් වෙලාවට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා දහම්පද කිව්වාට පස්සෙත් එහෙම මේ වැරදි තැන්වලින් අල්ලාගෙන නිකන් භික්ෂූන්ටත් ගරහා කරගෙන ධර්මයටත් ගරහා කරගෙන තමගේ ජීවිතයට සෑහෙන පව් පුරව ගන්නට ස්ත්‍රී මුල පුරපු ආකාරي අපි පහුගිය කාලේ දැක්කා. ඉතින් ඒ නිසා මේවා බොහොම නුවණින් දැන් මේකට නුවණක් ඕනේ, මේකට පිනක් එපෙයි. දැන් මේ බණපදේ අහගෙන ඉන්නේ මීට සුළු මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ දානට වැඩිය වෙලාවෙත් රණ්ඩු කර කර හිටපු කෙනෙක් නේ. නමුත් බලන්න මේ බණපද කියනකොට කිසි කතාවක් නැතුව ඇහැ අහගෙන ඉන්නවා. කෑට පින තිබුණා. මේකේ මූලිකම එකක් පින්වතුනි පින, වාසනාව. ඒකත් එක්ක තමයි ජීවිතේ ගොඩාක් දේ තීරණය වෙන්නේ. අර අපි සංසාරෙන් අරගෙන ආපු පිනත් එක්ක. පින තියෙන කෙනෙකුට මේ බණපද කියලා කියන්නේ අමෘතයක්. ඒක තේරෙනවා මේ ජාතක කතාව අවසන් වෙනකොට. ඉතින් සුජාතාට භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා සුජාතා ආන්නේ බඳු කෙනාට කියනවා ස්වාමි භාර්යා කියලා. හතරවෙනි භාර්යාව තමයි සුජාතා. මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනා. කරුණාවෙන් තෙමුණු ලයින් හැම විට පසුවන්නේ මවක් පුතෙකු රකින්න සෙයින් සැමියා සුරකින්නී. සැමියා උපයන ධනයත් පිරිමසින්ට දන්නේ. පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ මාතෘ භාර්යා කියලයි. අම්මා කෙනෙක් වගේ. අම්මා කෙනෙක් වගේ ඈ තමන්ගේ ස්වාමි පුරුෂයාට මවක් වගේ. ස්වාමි පුරුෂයාට ආදරේ, ස්වාමි පුරුෂයා ගැන සෙනෙහසකින් යුක්තයි. ස්වාමි පුරුෂයා දෙස බොහෝම අනුකම්පාවෙන් යුක්තව බලන ස්වභාවයෙන් යුක්තයි. ඇය හැමතිස්සෙම කරුණාවෙන් යුක්තයි. තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන ස්වාමි පුරුෂයා කරන කැපකිරීම ඇය දකිනවා. ඇයට ස්වාමි පුරුෂයාගේ ජීවිතේ විනිවිද ඒකම පේනවා. ඔහුගේ වෙහෙස දකිනවා. එහෙම ස්ත්‍රීන් මේ ලෝකේ සිටිනවා. එහෙම ස්ත්‍රීන් සිටිනවා. එහෙම සමහරවිට පෞල් සංස්ථාවල අපිට අදටත් මුණ ගැහිලා තියෙනවා පින්වතුනි. ඇතැම් වෙලාවට ඒ ගෙවල් වල මිනිස්සු අපිත් එක්ක කතා බහ කරන්න ආපුවම
ඒ කාන්තාව ගැන ඒ ලේලිය ගැන සමහරවිට නැන්දම්මයි මාමණ්ඩි අපිත් එක්ක කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පවුලට අම්මා කෙනෙක් වගේ මේ දුව නම්. එහෙම කියනවා. ඉතින් එතකොට එහෙම අය අදටත් සිටිනවා. මාතෘ භාර්ය. ඒ බඳු මාතෘ භාර්යාවක් වගේ කෙනෙක් ඉන්නවා නම් ඒ ස්වාමි පුරුෂයාගේ ජීවිතේ ඊටාම සැපයි. ඊටාම සැපසේ ඔහුගේ ජීවිතේ ඔහුට යුග ජීවිතේ අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔහුගේ ජීවිතයට සැප උපදිනකොට බිරිඳගේ ජීවිතයට සැප උපදින්නේ නැතුව තියේවිද? ඒකාන්ත කොට සැපයි. සැනසille යුග ජීවිතය ගත කරන්න හේතු වෙනවා. ඒ ඇයට කියන්නේ මොකද්ද? මාතෘ භාර්යා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පස්වෙනි භාර්යාව සොයුරෙකුට බැඳී සිටින නැගණිය සිරිගන්නි හැම විටදීම සිය සැමියාට ගරුසරු දක්වන්නි ලැජ්ජා ඇති සිතින් යුතුව සැමියාට සලකන්නි පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ සෝයුරී භාර්යාව කියලයි. ඈට කියන්නේ මේ සොයුරු භාර්යා. ඇය හරියට මේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක කටයුතු කරන්නේ වැඩිමහල් සහෝදරයෙක් එක්ක කටයුතු කරනවා වගේ, ලොකු අයියා කෙනෙක් එක්ක කටයුතු කරනවා වගේ. සාමාන්‍යයෙන් පෞල් සංස්ථාවල ඉන්නවනේ ලොකු අයියලා. ඒතර ලොකු අයියා කියන කෙනා විශේෂයෙන් ගෞරවයෙන් නේද ඇසුරු කරන්නේ. ආන් ඒ වගේ තමයි එයා තමන්ගේ සැමියාව ඇසුරු කරන්නේ. එහෙම ඇසුරක් තියෙනවා නම් සැමියාට හැමතිස්සෙම ගරුසරු දක්වමින් ඈ වාසය කරනවා නම් ඇගේ සැනසෙල්ල ඈ නිර්මාණය කරගන්නේ. පෞල් සංස්ථාව ඇතුලේ යුග ජීවිතය ඇතුලේ හටගන්න තියෙන ගොඩාක් අරුබුද ඈ තමන්ගේ තියෙන අර ලස්සන සුන්දර ගතිය නවත්ත ගන්නවා. ඈ බොහොම ආදරණීය සහෝදරියක් වගේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක කාලය ගත කරනවා. ඉතින් ඒ තමයි පස්වෙනි භාර්යාව. හයවෙනි භාර්යාව තම සැමියා දකින විටදී සතුටින් ඉපිලෙන්නි යෙහෙලියකට සිය මිතුරා මුණ ගැසුණා වැන්නි පතිවත ගරු කරමින් ඈ සිල් ගුණ සුරකින්නි තම පවුලේ වැදගත්කම ගැනද ඈ සිතන්නි පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ මිතුරි භාර්යාව කියලයි. ඈ හරියට යෙහෙලියක් වගේ යාළුවෙකුට යාළුවෙක්ව දකින්න ලැබුණාම යම් සතුටක් උපදිනවාද? යාළුවෙක් යාළුවෙකුට යම්සේ අවංක වෙනවාද? යාළුවෙක් යාළුවෙකුට යම්සේ වංචා නොකර සිටිනවාද? ආන්ගේ ලක්ෂණ තියෙන්නේ. ස්වාමි පුරුෂයාව දකින්නකොටම ඈට ගොඩාක් සතුටුයි. ඈ හැමතිස්සෙම පතිවත ගරු කරනවා, විශ්වාසය රකින්නවා. හොඳට සිල් ගුණ සුරකින්නවා. ඈ නිතර හිතනවා පවුලේ වැදගත්කම. මං ජීවත් වෙන විදිහින්, මං කටයුතු කරන විදිහින් මගේ පවුල් සංස්ථාවේ වැදගත්කමට බලපෑමක් වෙනවා. මං මැණිකක් වගේ ලස්සනට මගේ ජීවිතය ගත කරොත් එහෙම මං නිසා මේ පවුල බබලනවා. යම් තැනක මැණිකක් තියෙනවනම් මැණික තියෙන තැන නිසා වටිනාකමක් ලැබෙනවනේ. මැණික තියෙන තැනට වටිනාකමක් ලැබෙනවා. මැණික තියෙන තැන ලස්සන වෙනවා. ඒ වගේ යම් කුලයක ඉන්නවා නම් ගුණ සම්පන්න බිරිඳක් ඒ කුලේ බබලනවා. ඒ කුලයට වැදගත්කමක් වටිනාකමක් ලැබෙනවා. ඉතින් ඒ තමයි මිතුරි භාර්යා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අන්තිම භාර්යාව. ඈ කොහොමද? සැමියා කෝපයෙන් ඈට බැන්නත් ගැහුවත් කිසි විට දුෂ්ට නැති සිතින් සැමියාගේ නපුරු කන්ද ඉවසන්නි. කෝප නොවන්නි සැමියාට අවනතව සිටින්නි. පුරුෂයෙකුට ලැබුණෝතින් මේ ගති ඇති බිරියක් ඈට කියන්නේ දාසි භාර්යාව කියලයි. දාසි භාර්යා. දාසි භාර්යාව කියලා කියන්නේ ඈට ජීවිතේ වෙහෙස කරයි. ඈ ටිකක් දුකසේ හැඬු කඳුලකින් ඈ වාසය කරන කෙනෙක්. ඈගේ යුග ජීවිතේ ගත්තොත් එහෙම පෞද්ගලිකව ඈට තියෙනවා
යම් වෙහෙසකර බවක්. ස්වාමි පුරුෂයාගේ තියෙන යම් යම් සැඩපරුස ලක්ෂණ, එක්ක ස්වාමි පුරුෂයෙකුගේ තියෙන බේබදුකම්, ස්වාමි පුරුෂයෙකුගේ තියෙන වෙනත් යම් කිසි අශීලාචාරකම්, ඒවා ඈට ඉවසන්ට වෙලා. හැබැයි ඒ ඉවසීම කියන බර දරා ගන්න තරම් ශක්තිමත්. මේ ලෝකේ පිංගුතුනි මිනිස්සු ගොඩාක් බරවල් දරනවා. හැබැයි ඉවසීම කියන බර දරා ගන්නට ගොඩක් අදක්සයි. බලන්න එහෙම නැද්ද කියලා? ගොඩාක් අපිට කියනවා ඇහෙනවා මං ඉවසුවා ඉවසලා බැරිම තැන අවසානයේ මගේ රතු කට්ට පැන්න කියනවා. එතකොට එයාට බර දරා ගන්න බැරි තැන තියෙනවා. ඉවසීම කියලා කියන්නේ බර උසුලන ප්‍රබල දෙයක්. ඒ ඉවසීමේ බර දරා ගන්නට යම් ස්ත්‍රියකට හෝ යම් පුරුෂයෙකුට පුළුවන් නම් එයා මේ ලෝකේ ශක්තිමත් කෙනෙක්. ජීවිතවලට ප්‍රශ්න එනකොට පිංගුතුනේ ඒ ප්‍රශ්නේ බර අපේ ජීවිතේ යට කරගෙන නොයන්නේ අපිට ඉවසීමේ බර හොඳට උසුලන්න පුළුවන් වුණත්. ඒ නිසා ඉවසීම කියන එක ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉවසීම කියලා කියන්නේ ඇත්තටම සැනසීමක්. ඉවසීම ගැන අපි සාමාන්‍ය ව්‍යවහාරෙත් කියනවනේ ඉවසීම නම් සැනසීමක්මයි කියලා. ඒක සත්‍යයක්මයි. ඉවසීම සැනසීමක්මයි. ඒ ඉවසීමේ බර මේ භාර්යාවට ගොඩාක් උසුලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඇයට කියන්නේ දාසි භාර්යාව කියලා. ස්වාමි පුරුෂයාගේ ස්වභාවයන් කොහොම වුණත් සමහරවිට ස්වාමි පුරුෂයා බේබද්දෙක්. මේ බේබද්දට එරෙහිව මම නැගී හිටිනවා මම මේ බේබද්දව පාග ගන්නවා කියලා. එහෙම නැහැ. ඉවසනවා. ස්වාමි පුරුෂයා සැර පරුස වෙනකොට ගේ ඇවිල්ලා මේ බීගෙන ඇවිල්ලා වමනේ දාලා මෙහෙම ප්‍රශ්න පවා හට ගන්නකොට ඒක දරනවා. ඉතින් මේක අමාරු එකක් මේ කියන්නේ. මේක අමාරු එකක්. හැබැයි මේ අමාරු එක වුණත් මේ කෙටි මනුස්ස ජීවිත කාලේ යම්කිසි ස්ත්‍රියාවක් උසුලනවා නම් එය දාසි භාර්යාවක්. මේ දාසි භාර්යාවක් වීමේ වටිනාකමක් ඇයට ලැබෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහිම. සුජාතා මං ඔය කිව්වේ ලෝකේ ඉන්න භාර්යාවෝ 7 දෙනා ගැන. ඉතින් සුජාතා ඔතන කිව්වානේ භාර්යාවෝ 3 දෙනෙක් මුලින්ම වදක භාර්යා කියලා කෙනෙක් ගැන කිව්වා. ඊළඟට චෝර භාර්යා කියලා කෙනෙක් ගැන කිව්වා. ඊළඟට ස්වාමි භාර්යා කියලා කෙනෙක් ගැන කිව්වා. විසාක දන්නවද? ඔය 3 දෙනා මේ මනුස්ස ජීවිතේ ගත කරනකොට යුග ජීවිතේ ගෙවද්දී අර කිව් ලක්ෂණ වලින් යුක්තව සිටීවි. හැබැයි සුජාතා මනුස්ස ජීවිතය අත්හැරියට පස්සේ මනුස්ස ජීවිතේ ජීවත් වෙනකොට නම් ඈලා ක්‍රෝධ කරගෙන අනුකම්පා නැතුව වෙන පිරිමි ගැන හිත වෙන පිරිමිත් එක්ක එකතු වෙවි දුස්සීලකම් කර තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ධනය විනාශ කර ස්වාමි පුරුෂයාට බොරු මායන් චාටු පපා ස්වාමි පුරුෂයා රවට්ට ඈට එහෙම ඊළඟට ස්වාමි පුරුෂයාව තමන්ගේ කටේ හයියෙන් යටපත් කරගෙන මේකේ මේ ස්ත්‍රීන්ටත් මේ අයිතිවාසිකම් තියෙනවා මේ පුරුෂයෝ විතරක් එහෙම මුදුනෝ වෙන්න බෑ අපිත් මේකේ අය කියලා අර ඒ වගේ නිකන් අනිසි ගෝරනාඩු කරගෙන ඒ විදිහට යම් ස්ත්‍රියව ගත කළොත් ඈලාට මේ ජීවිතයේ අවුරුදු 60 70 80 නම් එහෙම ගත කරાવી කිව්වා. හැබැයි සුජාතා මරණින් මත්තේ ඒ ගත කරපු ಗುಣධර්ම වලින් තොර ස්වභාවය ඈලාව නිරේට අර යනවා. ඈලාව නිරේට අරගෙන ගියේ නිරේ පැත්තට ඈලා යමුනේ ඈලා ළඟ තිබුණු ගඳක් නිසා. ඈලා ළඟ සුවඳක් වෙනුවට ගඳක් තිබුණා. ගඳ ගහන දේ ගඳ ගහන තැන් වලට එකතු වෙනවනේ. අසුචි ගොඩට එකතු වෙනවා. මුත්‍රා ගොඩට එකතු වෙනවා. කුණු ගොඩට එකතු වෙනවා. අසුචියට එකතු වෙන්නේ. ඈලා ළඟ තියෙන දුර්ගන්ධය ඈලාව දුගඳ තැනකට අරගෙන යනවා.
බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි සුජාතා යම් බිරින්දෑවරු 4 දෙනෙක් ගැන කීවා නේද? මවක් වගේ බිරිඳක් මාතෘ භාර්යා. ඊළඟට සහෝදරියක් වගේ බිරිඳක්. ඊළඟට මිතුරියක් වගේ බිරිඳක්. ඊළඟට දාසියක් වගේ බිරිඳක්. සුජාතා ඒ අය මේ මනුස්ස ජීවිතය ගත කරනකොට සමහරලාට යාලට වෙහෙස කරයි. මොකද ඈලාට හොඳ ස්වාමි පුරුෂයෝ ලැබුණොත් නම් ඈලා ගුණ සම්පන්නව කටයුතු කරනකොට හරි සැපයි ඒ ජීවිතේ. ලැබුණොත් එහෙම මහ නොසන්ඩාල පිරිමි. නොසන්ඩාල හිතුවක්කාර අනාචාරයේ හැසිරෙන එහෙම පිරිමි හම්බුනොත් එහෙම බැඳ ගන්න සිද්ධ වුණොත් එහෙම කෙනෙක්. ඇයට වෙහෙසයි. හැබැයි ඇය වෙහෙස කරව හරි ඇගේ ගුණ ටික රැකගෙන හිටියා කියලා හිතමු. මේ අවුරුදු 60 70 80 ඉවර වෙනකොට ඇගේ ගුණ සුගන්ධය ඇයව සුවඳවත් තැනකටම අරගෙන යනවා. ඒ සුවඳවත් තැනට කියනවා නිම්මාන රතී කියලා. නිම්මාන රතී කියන දෙව්ලොවේ උපදින්න බලන්න බිරිඳක් විදිහට හරියට හිටීම උදව් කරනවානේ. බිරිඳක් විදිහට හරියට ගුණ පිරුවොත් ඇයට ඒක උදව් කරනවා නිම්මාන රතිය යන්න. බලන්න බුදු කෙනෙක් ලොවට පහළ වීමේ මේ සැපය අපි කියනෝනේ සුකෝ බුද්ධහනං උප්පාදෝ. බුදු කෙනෙක් ලොවට පහළ වීම ඒකාන්ත සැපේකි. ඇත්තෙම එයනම් ඒකාන්ත සැපේකි. එතකොට නිම්මාන රතිය කියලා කියන්නේ දෙව්ලොවවල් අතරේ ඉහළින් තියෙන දෙව්ලොව. ඒ දෙව්ලොවටම ඇව අරගෙන යනවා ඈ ළඟ තියෙන අර ගුණ සුවඳ. ඒ නිසයි මා කිව්වේ ස්ත්‍රියව කියන්නේ මලක් වගේ නම් ඒ මලේ සුවඳක් තිබුණොත් තමයි වටිනාකමක් ලැබෙන්නේ. සුවඳ නැති මලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ නැත. ඒ නිසා සුවඳ තියෙන මලක් වගේ තමන්ගේ ජීවිතේ ගුණ සුගන්ධයන්ගෙන් පුරවා ගන්න තමයි ස්ත්‍රීන් ආසා කළ යුත්තේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු දහම් කතාව අර සුජාතා කියන සිටු කුමරියට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියලා කියන්නේ මේ දේශනාව අවසන් වෙනකොට ඈ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළානේ. ඈ සෝවාන් වුණා. බුදුරජුන් කෙරෙහි හොලවන්න බැරි ප්‍රසාදයක්, ධර්මයේ සංගරුවන ගැන හොලවන්න බැරි ප්‍රසාදයක්, නොකැඩෙන සීලයක් ඈට හටගත්තා. ඒකයි ඈ මහා පින්වන්තයි. ඈ මහා පින්වන්තයි. ඈ මේ ගෝර නාඩු කර කර හිටියාට අභ්‍යන්තරේ පිනක් දරාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ පින දැක්කේ. දැකලා ඈ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව කළා. මේ ධර්මානුශාසනාව පින්වන්ත තැනැත්තියට ගානට ගැලපිලා ගියා. ඒ පින්වන්ත තැනැත්තිය ඒකෙන් ධම්මස පහල කරගත්තා. පින් නැති කෙනෙකුට මේක ඇහුනොත් එහෙම එයා නැති අර්බුදයක් හදාගන්න ඉඩ තිනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ පුරුෂාධිපත්‍යයක් කරගෙන ගිහිලා තියෙන්නේ මේ ස්ත්‍රීන්ගේ තමයි දොස් කියලා කියන්නේ කියලා. පින නැති කෙනා මේකේ පටලැවිලා තවත් නිකන් තමන්ගේ ජීවිතේට නැති පව් පුරව ගන්නවා. ඒක පින නැතිකමේ දෝෂය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සුජාතා ඔය කියාපු බිරින්දෑවරු 7 දෙනාගෙන් සුජාතා ආස කොයි බිරිඳ වෙන්නද? වදක භාර්යාව වෙන්න දාස, එහෙම නැත්නම් චෝර භාර්යාව වෙන්න දාස, ස්වාමි භාර්යාව වෙන්න දාස, එහෙම නැත්නම් මාතෘ භාර්යාවද, සහෝදරියක් වගේ භාර්යාවද, මිතුරියක් වගේ භාර්යාවද, එහෙම නැත්නම් දාසි භාර්යාවද? දැන් ওই භාර්යාව 7 දෙනා අතරින් ගත්තාම යම් වෙහෙස කරම තැනක ಗುಣ පුරන්න සිද්ධ වෙන්නේ කාටද? දාසි භාර්යාවටනේ. බලන්න සුජාතා තෝරගත් එක. අනේ ස්වාමීනි මගේ මෝඩකම් නිසා තමයි මගෙන් වැරදි වුනේ. ස්වාමීනි ඔබ වහන්සේගේ දහම් කතාවත් එක්ක මං නිවැරදි වුණා. මේ මොහොතේ පටන් ස්වාමීනි මං තෝරගන්නේ දාසි භාර්යාව වීමයි. බලන්න ඒ අමාරුම තැන තෝරගත්තා. මං දාසි භාර්යාවක් වෙනවා කිව්වා. ඇත්තම එදායින් පස්සේ දාසි භාර්යාවක්සේ කිසිම මේ කුලයේ කිසිම රණ්ඩුවක් දබරයක් නැතුව ඈ පවුල් බර හොඳට අරගෙන ඊටාම ගුණවන්ත විදිහට ජීවිතේ ගත කළා.
ඉතින් එදා ධම්සභා මණ්ඩපයේ රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා බහ කළා. මොකද මේ සිදුවීම වෙනකොට බුදුරජාණන් වහන්සේත් එක්ක දානෙට වැඩියත්නේ භික්ෂුන් පිරිස. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අනිත් භික්ෂුන් මේක දැනගත්තා. දැනගෙන මේක ඉතින් පැතිරලා ගියා. භික්ෂුන් වහන්සේලා එදා ධම්සභා මණ්ඩපයේදී කතා බහ කරමින් හිටියා. ආයස්මතුනි හද හරි පුදුම අසිරිමත් එකක් නේ උනේ. අපි මෙහෙම දානෙට ගිහින් ඉන්නකොට ඒ සුජාතා කියන ඒ සිටු දේවිය හරි රණ්ඩු කරා ගෝරනාඩු කරනවා අපිටත් ඇහුණා. ඒ වුණාට ආයස්මතුනි අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය නම් පුදුම සහගතයි. සුජාතා ඒ ලේලිය එක අවවාදෙන් දමනය වුණානේ ආයස්මතුනි. එක අවවාදෙන් දමනය වුණා. බුදුරජාන් වහන්සේ වදාළේ ඈ සෝවාන් වුණා කියලයි. අපේ බුදු කෙනෙක්ගේ කරුණාව නම් ආයස්මතුනි පුදුම සහගතයි කියලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන භික්ෂූන් කතා වෙවි හිටියා. ඔය වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එතනට වැඩම කරනවා. ඒ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි කුමක්ද කතා කරමින් හිටියේ? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුජාතාව එක අවවාදයෙන්ම බුදුරජාණන් වහන්සේ දමනය කරපු විදිහ ගැනයි අපි කතා වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මං සුජාතාව එකම අවවාදයෙන් දමනය කළේ ඔය මේ ආත්මෙ විතර නොවේ. කලින් ආත්මිකත් ඔය විදිහටම සුජාතාව මගේ එක අවවාදයෙන් දමනය වුණා. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා ස්වාමීනි ඒ අතීත කතාව කුමක්ද කියලා අපට දේශනා කරන සේක්වා. ඔන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ජාතක කතාවක්. ඒ ජාතක කතාව සුජාතා ජාතකයයි. මේ සුජාතා සිටු දේවිය මුල් කරගෙනනේ මේ ඔක්කොම සිදු වෙන්නේ. ඒ නිසා ඒ ජාතක කතාවටත් නම යෙදුනේ ජාතක කතාව සංග්‍රහ වුණේ සුජාතා ජාතකේ නමින්. ගොඩක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් රාජ්‍ය කළා. ওই කාලේ මහා බෝධිසත්වයෝ ඒ රජුරුවන්නේ අගමෙහිසියෙක් කුසේ පිළිසිඳ ගත්තා. ඒ පිළිසිඳ අරගෙන සුදුසු කාලයේදී බිහි වෙලා ඉතින් තක්ෂශිලා ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර ආදිය හදාරලා ඒ කටයුතු ඔක්කොම අවසන් වෙලා කාලය ගත වෙනකොට අර බරණැස ප්‍රධාන රජතුමා කලුරිය කළා. ඒ රජුගේ අභාවයෙන් පස්සේ බෝසත් කුමාරයා රාජාභිෂේකය ලැබුවා. ඔටුනු පෙළැන්දා. දැන් මේ බෝසත් රජුරුව තමයි රාජ්‍ය පාලනය කරන්නේ. මේ බෝසත් රජතුමාගේ මව් බිසව හරියට ක්‍රෝධ බඳින කෙනෙක්. පොඩ්ඩ එහෙම වෙන්න බෑ අල්ලගන්නවා. අල්ලගෙන ඉතින් පන්න ඒකට නොයෙක් කරදර පීඩා අරගෙන එන නපුරු සැඩපරුස නිතරම අනුන්ට දොස් කියන බණින කෙනෙක්. ඉතින් මේ මහා බෝධිසත්වයෝ තමන්ගේ අම්මගේ තියෙන දැන් මේ කවුද? තමන්ගේ මෑණියෝනේ. තමන්ගේ මෑණියන්ගේ තියෙන මේ දුර්වලතාවේ බෝධිසත්වයෝ දැකලා මේ තමන්ගේ අම්මව බේරගන්න සුදුසු වෙලාවක් බල හිටියේ. අම්මට මේ කාරණේ පහදන්න ඕන අම්මගේ හිතට තදින් වදින විදිහට. ඒක හිත ඉන්නකොට දවසක් රජ්ජුරුවොත් රාජකීය පිරිසත් ඊළඟට මව්බිසවුන් වහන්සේත් පිරිසම යනවා රාජකීය උයනේ උයන් සිරි නරඹන්ට කියලා. ඉතින් ওই රජවරු අර රාජකෘත්‍ය මැද්දේ ඉඳලා කලින් කලට විවේකයක් පිණිස යනවනේ. එදා මේ රාජකීය පිරිස ඔක්කොම ලගියේ. ඉතින් මෙහෙම යනකොට අතර මැගදී කිරල කුරුල්ලෙක් මහා මූසල හඬින් කෑ ගහගෙන ගියා. කිරලෙක්. කිරල්ලු කෑ ගහනවා ආසා ඇතිනේ. පලාතට මෙහෙන්න කෑ ගහගෙන යන්නේ. කිරලා මහා විලාපයක් තියාගෙන කෑ ගහගෙන ගියා. ඒ කෑ ගහගෙන යනකොට එතන හිටපු ස්ත්‍රීන් එතන හිටපු ඇතැම් පුරුෂයෝ හාපෝ මේ කුරුල්ලාගේ හඬේ ඇති සැඩපරුස බව නෙදකින් විතරක් කියලා කන් වහගත්තා. අර හඬට අකමැති වුණා. අප්‍රිය වුණා. ඒ කුරුල්ලා දිහා බැලුවේ යන්නේ. තදට කන් වහගත්තා. කන් වහගත්තේ නැති මිනිස්සුත් මූණ අකුල ගත්තා. අකමැති වුණා. ඔය කිරල්ලෝ කෑ ගහනවා ඇහිලා තියෙන පින්වතුන්ලට මතක ඇති තමනුත් ඔහොම වුණාය කියලා. කිරලා කෑ ගහගෙන යනකොට හරි කර්කසයි ඒ සද්දේ. ඉතින් ඕක ඔහොම සිද්ධි වුණා.
උයනට ගිහිල්ලා ඔන්න ටිකක් වෙලා උයනේ ඉන්නකොට මල් පිපිලා ගියපු සල් රුකකින් ඇහෙනවා ලස්සන මිහිරි කොවුල් නාදයක්. සල් ගහක් ඇතුලෙන් ඇහෙන්නේ. කොවුල් නාදය ඇහෙනවා. කොහෝ කොහෝ කියලා කොවුලා කොවුල් නාද කළා. ඒ කොවුල් නාදය කරනකොට මෙතන හිටපු ස්ත්‍රීන් ඇතැම් පුරුෂයෝ කෝ ඒ කුරුල්ලා කොයි ඒ මිහිරි නද දෙන කුරුල්ලා කියලා අර මේ සල් ගහේ හැංගවිච්ච කුරුල්ලව එහින් මෙහින් එබියවි බලන්න උත්සාහ කළා. හැමෝම මේ පැත්තට සවන් යොමු කළා. ඒ හඬ ඇහෙනකොට හැමෝගෙම මූණවල් වල ප්‍රසන්න භාවයක් හටගත්තා. එතකොට මේ කොවුලාව දකිනවා. දැන් මෑණියොත් බැලුවා, අම්මත් බැලුවා. මේ මිහිරි නද දෙන්නේ මොන සතාද කියලා. අපි බැලින්නම් කැතම කැත සතෙක්. ඒක ලස්සන නෑ. හැබැයි හඬ මිහිරි. එතකොට අම්මා බැලුවා අපේ මේකාගේ කටහඬ නම් මිහිරි. මේක ලස්සන නෑනේ. හැබැයි ඉතින් කටහඬ මිහිරින්ද හැමෝම ආසයි. අන්න අවස්ථාවක් ලැබුණා. ලැබිච්ච ගමන් බෝධිසත්වයෝ අම්මාට මේ කාරණේ කියනවා. බලන්ට මෑණියනි කිරල කුරුල්ලා රුක්මල් පැහැයෙන් හරිම ලස්සනයි. කොතරම් ලස්සන තිබුණත් කිරලා දෙස බලන්නටත් ලොව හැමෝම අකමැති. නපුරු හඬින් නාද කරන නිසාම මේ කිරලා ගැන තියෙන්නේම පිළිකුලයි. එලෝ මෙලොව කවුරුත් ලොව නපුරු වචන කියන අයට අකමැති. හරි ලස්සනයි අර්ථය තෝරලා දීපු හැටි මේ කිරලා කියන එකට හරියට මේ රුක්මල් පැහැ වගේ ලස්සන පාටක් තියෙනවා අම්මේ. පාට ලස්සනයි. ඒක යම් හැඩයකට ඉන්නවා. ඒ වුණාට කට සවුත්තුයි. ඒකා නාදේ දීපු ගමන් ඒකාගේ ඒ නාදයට මිනිස්සු ප්‍රිය කරන්නේ නාදය හරි නැති නිසා ඒකගේ රූපේ ගැනත් වර්ණනා ලබන්නේ. ඌ දිහා බලන්න කැමති නෑ පිරිස. ඌට වටිනාකමක් දෙන්නේ. කොවුලා හරි කළු පාටයි ඇඟ පුරාම පුල්ලි වැටි පෙනුමක් ඇත්තේම නෑ. ඒ වුණාට මිහිරි හඬින් නාද කරන විට ඌ දෙස නොබලා නම් ඉන්නේ නෑ. හැම දිනම කොවුලාගේ විරූපී බව කොහොම වුණත් ගණනකට ගන්නෙ නෑ. මිහිරි නාද නිසා ඌට ආදරයක් මිස තරහක් එන්නේ නෑ. බලන්න ඔය කෝකිලයා කොහයි කපුටයි කියන සතු දෙන්න ගත්තාම දෙන්නාම එක වගේනේ. දෙන්න බොහෝ දුරට සමානයිනේ. කපුටෙක් ඇවිදිලා කෑ ගහන්න පටන් ගත්තොත් එහෙම ෂෝ කියලා එලවනවා. මේ අහක ඉන්න එපා ඵලයන් කියලා. ඒ හඬ අහන්නවත් කැමති නෑ කාක් කියලා මේ බෙරිහන් දෙන හඬ. හැබැයි ගෙවල් ළඟකට කවුලෙක් ඇවිල්ලා කෑ ගැහුවොත් එහෙම කොහෝ කියලා කෑ ගහනකොට කවුරුත් එලවන්නේ. විඳිනවා ඒ හඬ. බලන්න. ඒ කවුලාට ලස්සන පෙනුමන්නේ කියනවා. හැබැයි එයාගෙන් නිකුත් වෙන හඬ සුන්දරයි. හඬ සුන්දර නිසා එයාගේ විරූපී බව ගණන් ගන්නෑ. එයාට ආදරයක් හට ගන්නවා. එයා ගැන කවුරුත් තරහ කමනාපයක් ඇති කරගෙන ෂෝ කියලා එලවන්නේ ගල් ගහන්නේ. එයාට එයාගේ පාඩුවේ නාද කරගෙන ඉන්න පුළුවන්. නාදය මිහිරි නිසා. ඉතින් අම්මට කියනවා ඒ නිසා මෑණියනි යමෙක් නුවණින් යුතු මිහිරි වදන නිති පවසන විට ආඩම්බරයක් නොමැතිව පමණට ඇති කතා බහින් කල් ගෙවනා විට ඔහුගේ කතා බහ නිසා දහමත් මතු වී සතුටක් ලැබෙනවා සතහට ලොවටම සෙත සැලසෙනවා මිහිරි වචන අපි පවසන විට. අම්මට ඔහොම කිව්වා මිහිරි වචනේ තියෙන වටිනාකම රූපයෙන් කොච්චර ලස්සන වුණත් අම්මේ කට සවුත්තු නම් ඉවසිල්ලක් නැතුව නම් කතා කරන්නේ. නිතර ඇඟට ගොඩ වෙන ස්වභාවයෙන් යුක්ත නම් එයාගේ ලස්සනකම අනිත් අයට ප්‍රිය උපදින්නේ. අනිත් අය ඒක වර්ණනා කරන්නේ. අනිත් අයට ඒක වර්ණනා කරන්න කලින් මතක් වෙනවා හාපු කට කියලා. නමුත් යම් කෙනෙක් ගාව එච්චර රූපවත් බවක් නැති වුණත් හොඳ වැදගත් මිහිරි ලස්සන කතා බහක් තියෙනවා නම් එයා ඉවසිලිවන්ත නම් එයාගේ රූපය ගැන ලොකුවට සලකන්නේ ගුණ කතා කරනවා.
ඒක එහෙම නේද අදටත්. ඉතින් ඒ නිසා ඒ කාරණේ අපි හැමදෙනාම ස්ත්‍රී පුරුෂ අපි හැමදෙනාම ජීවිතේට තදින්ම ගලපා ගත යුතු කාරණාවක්. ඉතින් බෝධිසත්වෝ ওই විදිහට යහපත් වචනේ ඇති අනුසස් ගැන නපුරු වචනේ ඇති අයහපත ගැන අම්මට පහදලා දුන්නා. ඒ එකම එක අවවාදයෙන්ම අම්මා නිවැරදි වුණා. ආයේ නපුරු වචන නොකියන්ට ඒ අම්මා වග බලා ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා බරණැස රාජ මාතාව වෙලා සිය පුත්‍රයාගේ එකම එක අවවාදයෙන් සංවර වුණේ මේ සුජාතාමයි. බලන්න. එදාත් එකම එක අවවාදයෙන් සංවර වුණා. අදත් ශාස්ත්‍රෝන් වහන්සේගේ එක අවවාදයෙන් සංවර වුණා. අවවාද කළ පුත්‍ර රජුරෝ වෙලා හිටියේ බෝධිසත්වය වන මමය කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක කතාව අද ඉගෙන ගත්ත ජාතක කතාව විශේෂයෙන් ස්ත්‍රීන්ට ගොඩාක් වටින එකයි. ස්ත්‍රියකට තමන්ගේ ජීවිතයේ ගුණවත් භාවය, සැනසෙල්ල, සතුට, ලස්සන ජීවිතයක් උපදව ගැනීමට ඒකාන්ත වශයෙන්ම අද මේ ධර්මය හේතු වෙනවා. ඉතින් විශේෂයෙන් ස්ත්‍රීන්ට පමණක් නොවේ යුග ජීවිතයක් ගත කරන අයට ඒ යුග ජීවිතයේ සැපසහගත බව තැනක් බවට පත් කරගන්න අද මේ ඉගෙනගත්ත ජාතක ධර්මයේ ගොඩාක් උපකාර වෙනවා. ඒ නිසා හැම දිනාට තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ තම තමන්ගේ ජීවිතවල අඩුපාඩු මකාගෙන දුර්වලතා මකාගෙන ලස්සන ගුණ ධර්මයන්ගේ ජීවිත හැඩගස්වාගෙන තමන්ගේ ජීවිත සැපවත් කරගන්න අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳු ප්‍රධාන සතර වරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමි හිතකාමි දෙවිවරු, ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රමුඛ සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවිය සැපයෙන් වැඩේවා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද පින්වත් සුපුන් මధుරංග මහත්මයාට, ප්‍රබෝධිනී තනුජා මහත්මියට නිරතුරු දෙවියෝ සලසත්වා. අප හැම දිනාටත් දෙවියන්ගේ සියලු ආරක්ෂා සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගුරු දේවයන් වහන්සේ මේ ගෞතම ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් දකුණු කොරියාවේ සේවයේ නියුතු අංක 57 තිස්මනේපුර තඹුත්තේගමන යන ලිපිනේ පදිංචි පින්වත් NYM සුපුන් මధుරංග ජයරත්න මහත්මයාට, ඒ වගේම HMUG ප්‍රබෝධිනී තනුජා හේරත් මහත්මියට ඒ පින්වත් දෙපළ විවාහ වී මාර්තු මාසේ 5 වෙනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ දෙපළට මේ සියලුම පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අද මේ ධර්ම දානයේ පින්වතුන්ලා සිදු කරපු නිසා බොහෝ දිනෙකට තමන්ගේ යුග ජීවිත සැපවත් කර ගැනීම පිණිස ලස්සන ආදර්ශයක් අහන්න ලැබුණා. ඉතින් මේ ආදර්ශයෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට සෙත සලසා ගනීවි. ඒ නිසා පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. පින්වතුන්ලාට මේ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයේ ආශිර්වාදේ, බුද්ධ රත්නයේ ආශිර්වාදේ, ධර්ම රත්නයේ ආශිර්වාදේ, සංඝ රත්නයේ ආශිර්වාදේ, පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සැනසෙල්ලේ කරදර බාධා වලින් තොරව තමන්ගේ ජීවිතේ ගත කරන්නට ලැබේවා. පින්වතුන්ලාට ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උපාසක උපාසිකාවන් ලෙස මේ ගෞතම ශාසනයේ පිහිට පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වේවා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. අද ධර්ම දානයන් සිදු කළ දකුණු කොරියාවේ සේවයේ නියුතු ඒ තඹුත්තේගම පදිංචි පින්වත්
NYM සුපුන් මදුරංග ජයරත්න මහත්මයාට ඒ වගේම ප්‍රබෝධිනී තනුජා හේරත් මහත්මියට අපි විශේෂයෙන් සෙත් පතනවා. විදේශගතව ගෙවන ඒ තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. ජීවිත ਸਰව ප්‍රකාරයෙන් දියුණුවට පත් කර ගන්නට ලැබේවා. සුජීවත්ව සිටින දෙමාපියන් වන අංක 57 තිස්පනීපුර තඹුත්තේගම යන ලිපිනේ පදිංචි NYM ජයරත්න පියාණන්ටත් ඒ වගේම RM විජේලතා රත්නායක මෑණියන්ටත් ගම්පොළ රිවර්සයිඩ් හි පදිංචි පින්වත් HMUG කුමාරසේන හේරත් පියාණන්ට සහ DMKG විනීතා කුමාරි දහනායක මෑණියන්ටත් ඒ වගේම MG පුංචි මහත්තයා අත්තම්මාටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක කරගෙන හැම දිනාට තව තවත් පින් දහම්ද සුවසේ රැස් කරගෙන දහමේද හැසිරෙමින් සැනසෙල්ල ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන යම් බාධා ඇතනම් සියල්ලම දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනයේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.